දේශපාලන විද්‍යාව සුපිරි ඒකක්. මොකද්ද පුතේ සුපිරි ඒකක් කියලා කියන්නේ? සුපිරි ඒකක් කියලා කියන්නේ ලකුණු පිරුණු ඒ සාමාර්ථයකට. උසස් පෙළ දේශපාලන විද්‍යාව තෝරගෙන උසස් පෙළ ගමන් මගේ විභාගයට ලං වෙමින් පවතින අපේ ආදරණීය දරුවන්ගේ හීනය තමයි දේශපාලන විද්‍යාව සඳහා ලකුණු පිරුණු ඒ සාමාර්ථයක් අරගන්න එක. ඉතින් දේශපාලන විද්‍යාවට ලකුණු පිරුණු ඒ සාමාර්ථයක් ගන්නවා කියලා කියන්නේ විෂය කරුණු ඉගෙන ගැනීමෙන් පමණක් විෂය කරුණු කටපාඩම් කිරීමෙන් පමණක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක්ම තියෙනවා. ඒ වගේම ඔබ දැනගත යුතු අත්‍යවශ්‍යම අංග කිහිපයක් තියෙනවා. ඉතින් අපේ මේ වීඩියෝ මාලාවේ අරමුණ තමයි උසස් පෙළ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අනිවාර්ය ඒ සාමාර්ථයක් ලබා ගැනීමටත් ඉහළ මේ සාමාර්ථයක් ලකුණු 100ට ආසන්නයෙන් පවතින ඒ සාමාර්ථයක් ලබා ගැනීමටත් ඔබට මඟ පෙන්වීම. ඉතින් ආදරණීය දුවේ පුතේ අපේ පළවෙනි වීඩියෝ එක හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ගැන කතා කරන්න කලින් මේ වීඩියෝ මාලාව තුළ උසස් පෙළ දේශපාලන විද්‍යාවට අනිවාර්ය ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා අපි මොනවද සාකච්ඡා කරන්නේ ඔබ මොනවද දැනගත යුත්තේ කියන කාරණා ටික අපි ඉස්සෙල්ලම පැහැදිලි කරගමු. අපි මොනවද මේ වීඩියෝ මාලාව හරහා කතා කරන්නේ? හරි. අපේ පළවෙනි මාතෘකාව මෙන්න මේක. දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් සර් අපි ඕක දන්නවනේ. පේපර් එකේ ආකෘතිය අපි දන්නවනේ. අපි පාස් පේපර් වලත් උත්තර ලියලා තියෙනවා මේ වෙනකොට. අපි එකපාරක් විභාගේ ලියපු දරුවෝ. ඒ නිසා අපි විභාගේ ආකෘතිය දන්නවා. සමහරව එහෙම කියන්නත් පුළුවන්. නේ? හැබැයි ඔබ විභාගේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය දන්නවා කියලා කියන්නේ ප්‍රශ්න පත්‍රයේ හැඩේ දන්නවා කියන එක නෙමෙයි පුතේ. ඔබ දන්නේ හැඩේ. හැබැයි ඔබ ආකෘතිය දන්නේ නැහැ. ආකෘතිය කියන්නේ ප්‍රශ්න තියෙන විදිය විතරක් නෙමෙයි. ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්න වලට අදාළ මාතෘකාවන් මොනවද? ඔබ ආවරණය කර යුතු පාඩම් මොනවද? මේ කියන හැම දෙයක්ම ඔබ මේ ආකෘතිය කියන එක ඇතුලේ ඉගෙන ගන්න ඕනේ. හරි. අපේ දෙවෙනි මාතෘකාව තමයි ප්‍රශ්න බෙදී යන ආකාරය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල, ඒ වගේම කෙටි ප්‍රශ්න 20 තුල, ඒ වගේම රචනා ප්‍රශ්න 10 තුල කොහොමද අපේ ප්‍රශ්න බෙදිලා යන්නේ? මොන පාඩම් වලින්ද ප්‍රශ්න හැදෙන්නේ? හරියටම දැනගෙන ගියොත් ලකුණු පිරුණු ඒ සාමාර්ථයක් කියන්නේ අමාරු වැඩක් නෙමෙයි. හැබැයි දන්නේ නැතුව ඔහේ දේශපාලන විද්‍යාව විෂය කරුණු ටික විතරක් ඉගෙනගෙන ගියා කියලා ඔබට මේ ගේම් එක ගහන්න බෑ පුතේ. හරි. අපේ ඊළඟ මාතෘකාව බහුවර්ණ ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර තෝරා ගන්න ආකාරය. බහුවර්ණ ප්‍රශ්න වලට ඕන තරම් ලියලත් ඇති ඔයගොල්ලෝ. නේ? බහුවර්ණ ප්‍රශ්න සාමාන්‍ය පෙළටත් ආවා, ශිෂ්‍යත්වයටත් ආවා. නේ? උසස් පෙළ පාස් පේපර්ස් වල එහෙම නැත්නම් උසස් පෙළ ඔබ අනුමාන ප්‍රශ්න පත්‍ර තුල ආදර්ශ ප්‍රශ්න පත්‍ර තුල ඕන තරම් බහුවර්ණ ප්‍රශ්න වල උත්තර ලියලා ඇති. ඔබේ විෂයන් තුනේම බහුවර්ණ ප්‍රශ්න තියෙනවා. හැබැයි හරියට බහුවර්ණ ප්‍රශ්නයක පිළිතුර තෝරාගන්නේ කොහොමද? මනෝවිද්‍යානුකූලව බහුවර්ණ ප්‍රශ්නයක පිළිතුර තෝරාගන්නේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ මාලාවෙන් කතා කරනවා. ඊළඟට අපි කෙටි ප්‍රශ්නයක් සඳහා, ඒ කියන්නේ අර නිශ්චිත පිළිතුරු සැපිය යුතු ප්‍රශ්නයක් සඳහා කොහොමද නිවැරදි පිළිතුරක් හොයාගන්නේ? කොහොමද නිවැරදි පිළිතුර ලියන්නේ? නේ? දැන් සමහර දරුවන්ට මේව ප්‍රශ්න. කොහොමද නිවැරදි පිළිතුර තෝරගන්නේ? මොන පිළිතුරුද අපි ලියන්න ඕනේ? පිළිතුරු 5ක් විතර තියෙනවනම් මොන පිළිතුරුද අපි ලියන්න ඕනේ? හරියටම කල්පනා කරගන්නේ කොහොමද මේ ප්‍රශ්නයට මේකම තමයි උත්තරේ කියලා? මේවා තමයි අපි දැනගන්න ඕනේ පුතේ. විෂය කරුණු දැනගත්තට වැඩක් නැහැ. ඊළඟට රචනා පිළිතුරු ලිවීමේ නිවැරදිම ආකෘතිය. රචනා ප්‍රශ්න අපි 5ක් ලියන්න ඕනේ. ඒ රචනා ප්‍රශ්න 5න් අපිට ලකුණු 50ක් ලැබෙනවා. සමස්ත ලකුණු 100න් ලකුණු 50ක් රචනා ප්‍රශ්න 5න් ලැබෙන්නේ. එතකොට නිවැරදිව රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය මොකක්ද කියලා අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මේ කියන කාරණා ටික තමයි මේ වීඩියෝ මාලාව තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ පළවෙනි වීඩියෝ එකෙන්, ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ පුතේ දේශපාලන විද්‍යාවේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය සහ ප්‍රශ්න බෙදී යන ආකාරය. ප්‍රශ්න පත්‍රයේ ආකෘතියයි ප්‍රශ්න බෙදිලා යන ආකාරයයි තමයි අපි කතා කරන්නේ. හරි. අපි ඉදිරියට ගිහින් බලමු කොහොමද පේපර් එකේ ප්‍රශ්න බෙදෙන්නේ කියලා. උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන ඔබ මේ වෙනකොටත් දන්නවා ඔබට ප්‍රශ්න පත්‍ර දෙකක් එනවා කියලා. දන්නේ නැත්නම් දැනගන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර දෙකයි. අපි කියනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සහ රචනා ප්‍රශ්න පත්‍රය. හැබැයි බහුවර්ණ කිව්වට ඒකේ බහුවර්ණ විතරක් නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙනවා කෙටි ප්‍රශ්න 20කුත්.
එතකොට මුලින්ම අපි දැනගන්න ඕනි කාරණය තමයි පුතේ අපිට මුහුණ දීම සඳහා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පැය 5ක ප්‍රශ්න පත්‍ර වලට අපි මුහුණ දිය යුතුයි. පළවෙනි ප්‍රශ්න පත්‍රය පැය 2යි, දෙවෙනි ප්‍රශ්න පත්‍රය පැය 3යි. පැය 3යි මිනිත්තු 10ක් හම්බ වෙනවා අමතර කියවීම් කාලය විදියට. අපි අමතර කියවීම් කාලය අතහැරියොත් අපිට පැය 3යි තියෙන්නේ. ඔක්කොම පැය 5ක්. එතකොට අපි දේශපාලන විද්‍යාව සඳහා පැය 5ක් පිළිතුරු සපය යුතුයි. හරි. දැන් අපි බලමු පළවෙනි ප්‍රශ්න පත්‍රය මොන වගේද, දෙවෙනි ප්‍රශ්න පත්‍රය මොන වගේද කියලා. මේ ටික හරියට දැනගත්තොත් ඔබට විෂය කරුණු ටික ආවරණය කරගත්තු ගමන් ඔබට හරියටම සූදානම් වෙන්න පුළුවන් පුතේ පේපර් එක සඳහා. හරි. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. දේශපාලන විද්‍යාව සඳහා ප්‍රශ්න පත්‍ර දෙකයි. ඒක ඔබ දන්නවා. ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා කියලා ඔබ දන්නවා. ඒක හරි. බහුවර්ණ හා කෙටි ප්‍රශ්න පත්‍රය. අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ පුතේ බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න පත්‍රය. ඔබේ විභාගෙදී මුලින්ම තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය. මුලින්ම තියෙන්නේ මේක. මේකට කාලය පැය දෙකක් හම්බ වෙනවා. ප්‍රශ්න 50ක් තියෙනවා. කාලය පැය 2යි ප්‍රශ්න 50. අපි විස්තරට කතා කරමුකෝ. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි රචනා ප්‍රශ්න පත්‍රය. ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය පිළිතුරු සැපයුවාට පසුව රචනා ප්‍රශ්න පත්‍රයට තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. එතකොට මේ දෙකෙන්ම තමයි ඔබට ලකුණු ගන්න වෙන්නේ ඔබේ සමස්ත අනිවාර්ය ඒ සාමාර්ථය සඳහා. හරි. ප්‍රශ්න පත්‍ර දෙකට සම්පූර්ණ ලකුණු 200ක් හම්බ වෙනවනේ පුතේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100යි, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100යි එකතු කරලා අවසානයේදී මොකද කරන්නේ? ඒක දෙකට බෙදලා නේ 100න් ලකුණු දෙනවා. අවසානයේ ඒ ප්‍රශ්න පත්‍ර දෙකට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය දෙකට බෙදලා 100න් ලකුණු දෙනවා. හරි. එහෙනම් ඔබ දෙකටම ලකුණු 90 ගත්තොත් නේ ඔබේ අවසාන ප්‍රතිඵලය ලකුණු 90යි. හරි. ඒ නිසා ප්‍රශ්න පත්‍ර දෙකටම එක සමානව මහන්සි වෙලා ලකුණු ගන්න වෙනවා ඔබට. right. අපි දැන් බලමු පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මොකක්ද? මොන වගේ ප්‍රශ්නද මේක ඇතුලේ තියෙන්නේ? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. මෙම පත්‍රයේ ප්‍රශ්න ආකාර දෙකකි. පළවෙනි ප්‍රශ්න පත්‍රය ඇතුලේ ප්‍රශ්න තියෙනවලු පුතේ ආකාර දෙකකින්. ආකාර දෙකකින් ප්‍රශ්න තියෙනවලු. බලමු මොනවද ආකාර දෙක කියලා. පළවෙනි එක. වර්ණ 5කින් යුත් බහුවර්ණ ප්‍රශ්න 30යි. දැන් ශිෂ්‍යත්වයට ලියද්දී වර්ණ තිබුණේ 3යි. සාමාන්‍ය පෙළට ලියද්දී වර්ණ තිබුණේ 4යි. උසස් පෙළ දැන් ඔන්න ඔබට වර්ණ 5ක් දීලා තියෙනවා. මොනවද මේ වර්ණ කියලා කියන්නේ පුතේ? වර්ණ කියන එකේ සාමාන්‍ය අර්ථය තමයි තෝරා ගැනීම කියන එක. තෝරා ගැනීම කියන එක. එතකොට තෝරා ගැනීම 5ක් ඔබට තියෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් ඇතුලේ කරුණු 5ක් තියෙනවා. A B C D E. එහෙම නැත්නම් 1 2 3 4 5. ඒ විදිහට කරුණු 5ක් ඔබට තියෙනවා. ඒ කරුණු 5න් තමයි ඔබ පිළිතුරු සැපය යුතු වන්නේ. කරුණු 5න් තමයි පිළිතුරු සපයන්න ඕනේ. හරිද? right. දෙවෙනි එක බලමු. කෙටි ප්‍රශ්න 20යි. පුතේ කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. කෙටි ප්‍රශ්න කියන්නේ මොනවද? කෙටි ප්‍රශ්න කියන්නේ අපි මේවට තවත් නමක් කියනවා නිශ්චිත පිළිතුරු සැපය යුතු ප්‍රශ්න. නිශ්චිත පිළිතුරු තියෙනවා. නේ ඔබේ නම මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට ඒකට හදලා හිතලා නේ ලස්සනට නිර්මාණාත්මකව ලියන්න පුළුවන්ද? එහෙම බෑ. ඔබට නමක් තියෙනවා. ඔබේ උපැන්න සහතිකයේ තියෙන නම. එහෙම නැත්නම් ඔබේ ඩෙන්ටිටි එකේ තියෙන නම තමයි ඔබේ නම. එතකොට ඒක වෙනස් කරන්න ඔබට බෑ. ඒ වගේ නිශ්චිත පිළිතුරු පවතින ප්‍රශ්න 20ක් ඔබෙන් අහනවා. හරිද? ප්‍රශ්න 20ක් ඔබෙන් අහනවා. එක ප්‍රශ්නයක කොටස් දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම 40ක්. ඒ කියන්නේ ප්‍රශ්න 20ක් තියෙනවා. එක ප්‍රශ්නයක කොටස් දෙකක් තියෙනවා. ඔක්කොම කොටස් 40ක් තියෙනවා එතන. හරි. right. අපි එතනින් එහාට පැහැදිලි කරගමු බලන්න. බහුවර්ණ ප්‍රශ්න සඳහා ලකුණු හිමි වෙන ආකාරය මෙන්න මෙහිමයි. එක බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණු 2යි. එතකොට බහුවර්ණ ප්‍රශ්න කීයක් තියෙනවද පුතේ? බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. ලකුණු දෙකේවා 30ක් කීයද? 60යි. එක බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණු 2යි. එතකොට හිතන්න ඔබට එක බහුවර්ණ ප්‍රශ්නයක් වැරදුනා කියන්නේ ඔබට ලකුණු 2ක් අහිමි වෙනවා. බහුවර්ණ ප්‍රශ්න 5ක් විතර වැරදුනොත් ඔබට ලකුණු 10ක් අහිමි වෙනවා. සෙල්ලමක් නෙමෙයි. ඒ නිසා හැම බහුවර්ණ ප්‍රශ්නයකටම අනිවාර්යෙන් නිවැරදි පිළිතුර සොයාගත යුතුයි. ඒක අමාරු වැඩක් නෙමෙයි. ඒක කරන්න බැරි වැඩක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් වැඩක්. හැබැයි නිවැරදි මාර්ගයේ යත යුතුයමයි. නේ?
නිවැරදි මාර්ගය අරගත්තොත් විතරයි නිවැරදි මාර්ගය අනුගමනය කළොත් විතරයි ඔබට බහුවර්ණ 50න් 45ක් 46ක් සීමාවෙන් එහා නේ 48ක් 49ක් නේ සමහර විට 50ම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? 50ම ගන්න පුළුවන්. හරිද? එතකොට මේ 50 ගන්න පුළුවන් වෙන්නේ නිවැරදි ක්‍රමයේ අනුගමනය කළොත් විතරයි. right. දෙවෙනි එක. කෙටි ප්‍රශ්න. කෙටි ප්‍රශ්න කීයක් තියෙනවද පුතේ? කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. එතකොට එකකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඔක්කොම ලකුණු 40යි. කෙටි ප්‍රශ්න 20යි එකකට ලකුණු 2යි ඔක්කොම ලකුණු 40යි. එතකොට මුළු ලකුණු සංඛ්‍යාව මේ ප්‍රශ්න පත්‍රය තුළ ලකුණු 100යි. පළවෙනි ප්‍රශ්න පත්‍රය තුළ බහුවර්ණ ප්‍රශ්න 30යි ලකුණු දෙක ගානේ 60යි. කෙටි ප්‍රශ්න 20යි ලකුණු දෙක ගානේ 40යි. සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව කීයද පුතේ? 100යි. ලකුණු 100යි. එහෙනම් දැන් ඔබට පුළුවන් වෙන්න ඕනි උසස් පෙළ දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රය ඇතුලේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 100න් 100ම ගන්න. පුතේ ලකුණු 100න් 100ම ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔබට ලකුණු 100න් 100ම ගන්න බෑ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔබට කොහොමදවත් ලකුණු 100න් 100ම ගන්නත් බෑ දෙන්නෙත් නෑ. පැහැදිලිද? ගන්නත් බෑ දෙන්නෙත් නෑ. පළවෙනි ප්‍රශ්න පත්‍රයට විතරයි ලකුණු 100න් 100ම ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයට හරියට මහන්සි වෙන්න. හරියට මහන්සි වෙන්න. හරි. බලමු අපි එතනින් එහාට. දැන් අපි ඔන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය හඳුනා ගත්තා. දැන් බහුවර්ණ ප්‍රශ්න 30 සඳහා සියලුම පාඩම් ආවරණය කරන්න ඕනේ. දැන් සමහරව අහනවා සර් බහුවර්ණ දැන් මගේ අපේ පන්ති වල දරුවෝ අහනවනේ පුතේ නිතරම. සර් බහුවර්ණ වලට මොන පාඩම් ටිකද පාඩම් කරන්න ඕනේ? මොන මාතෘකා ටිකද පාඩම් කරන්න ඕනේ? මේවා තමයි ළමයින්ට තියෙන ප්‍රශ්න. බහුවර්ණ වලට මොන පාඩම් වලින් දෙන්නේ? මොන මාතෘකා වලින් දෙන්නේ? ඒ වගේම සමහර ළමයි අහනවා සර් දැන් අපිට කියලා දීලා දෙනවා 1 ඉඳන් 5 දක්වා බහුවර්ණ ප්‍රශ්න ටික මෙන්න මේ පාඩමෙන්. නේ 5 ඉඳන් 8 දක්වා මේ පාඩමෙන් 8 ඉඳන් 10 දක්වා එහෙම නැහැ. ඔබට පාස් පේපර් දෙකක් තියෙනවනේ. නේ මේ වෙනකොට තියෙන පාස් පේපර් ටික අරගන්න බලන්න. අරගෙන බලන්න. ඒ පාස් පේපර් වල තියෙන විදියට සමහර විට පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පළවෙනි පාඩමෙන් නෙවෙයි. පළවෙනි ප්‍රශ්නය 3 වෙනි පාඩමෙන්. දෙවෙනි ප්‍රශ්නය 4 වෙනි පාඩමෙන්. 10 වෙනි ප්‍රශ්නේ පළවෙනි පාඩමෙන්. එහෙම එන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුවත් කියලා නැහැ. මෙන්න මේ පාඩමේ මෙච්චර ප්‍රශ්න දාන්න මේ පාඩමේ මෙච්චර ප්‍රශ්න දාන්න එහෙම නැහැ. අවුරුද්දෙන් අවුරුද්දට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකුට කියන්න බෑ රාජ්‍ය පාඩමෙන් වැඩිපුර බහුවර්ණ ප්‍රශ්න එනවා, ආණ්ඩුව පාඩමෙන් වැඩිපුර බහුවර්ණ ප්‍රශ්න එනවා, රටවල් පහෙන් බහුවර්ණ ප්‍රශ්න එන්නේ නැහැ. නේ 1978න් තමයි අර වගුව එන්නේ. එහෙම කියන්න බෑ. දැන් 2019 2020 දෙකේම 1978 72 තමයි ආණ්ඩු ක්‍රම වලින් තමයි වගුව ආවේ. හැබැයි එහෙමයි කියලා අනිත් විභාගවල එහෙමයි කියලා අපිට හිතන්න බෑ. හරිද? ඒක වෙනස් වෙන්න පුළුවන්. කවුරුවත් එහෙම නියම කරලා නැහැ. මේ වගුවේ අනිවාර්යයෙන්ම 1978 දාන්න. එහෙම නියම කරලා නැහැ පුතේ. ඒ නිසා කොහෙන් කොහොම එනවද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි හොඳ අවබෝධාත්මක දැනුමක් සියලුම පාඩම් සම්බන්ධයෙන් තියාගන්න ඕනේ. එහෙනම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීම සඳහා බහුවර්ණ 30ටම පිළිතුරු ලියන්න අපිට පාඩම් කීයක් තියෙනවද උසස් පෙළ දේශපාලන විද්‍යාව 2017 විෂය නිර්දේශය 2017 විෂය නිර්දේශය පුතේ ඒ කියන්නේ මේ වෙනකොට ක්‍රියාත්මක කරන විෂය නිර්දේශය තුල පාඩම් 15ක් තියෙනවා. මේ පාඩම් 15ටම ඔබ ඔබේ පුළුල් අවධානය යොමු කළ යුතුයි. ඔබ අවබෝධාත්මක දැනුමක් තබා ගත යුතුයි පාඩම් 15ම සඳහා. හරි. අපි බලමු එතනින් එහාට මොනවද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා. කෙටි ප්‍රශ්න 20 සඳහා සියලුම පාඩම් ආවරණය කළ යුතුය. ඊට පස්සේ සමහරව අහනවා සර් කෙටි ප්‍රශ්න ටික එන්නේ මොන පාඩම් වලින්ද? සමහර ළමයින්ගේ මතයක් තියෙනවා බහුවර්ණ ප්‍රශ්න එන පාඩම් වලින් බහුවර්ණ ප්‍රශ්න එන මාතෘකා වලින් කෙටි ප්‍රශ්න එන්නේ නැහැ කියලා. එහෙම එකකුත් නැහැ. සමහර විට බහුවර්ණ ප්‍රශ්න අහලා තියෙන මාතෘකාවෙන්ම කෙටි ප්‍රශ්නිකුත් අහන්න පුළුවන්. තුලනාත්මක ප්‍රවේශය පිළිබඳව බහුවර්ණ ප්‍රශ්නිකුත් තියෙන්න පුළුවන්. තුලනාත්මක ප්‍රවේශය පිළිබඳව කෙටි ප්‍රශ්නිකුත් තියෙන්න පුළුවන්. තුලනාත්මක ප්‍රවේශය පිළිබඳව රචනා ප්‍රශ්නිකුත් තියෙන්න පුළුවන්. කාටවත් කියන්න බෑ එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද එහෙම સિદ્ધාන්තයක් නැහැ. කාටවත් කියන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි කෙටි ප්‍රශ්න වලටත් අපි පාඩම් 15ටම සූදානම් වෙන්න ඕනේ. එහෙනම් බහුවර්ණ වලටත් පාඩම් 15ටම සූදානම් වෙන්න ඕනේ. කෙටි ප්‍රශ්න වලටත් පාඩම් 15ටම සූදානම් වෙන්න ඕනේ. එතකොට හයි සර් දැන් රචනා ප්‍රශ්න වලටත් එතකොට පාඩම් 15ටම සූදානම් වෙන්න ඕනිද කියලා. ඔව්. පුළුවන් නම් හොඳයි.
හැබැයි බෑනි. රචනා ප්‍රශ්න වලට පාඩම් 15ටම සූදානම් වෙනවා නම් ඔබ අඩුම තරමින් ප්‍රශ්න 1500ක් ලියන්න ඕනේ. ප්‍රශ්න 1500ක්වත් කලින් ලියලා තියෙන්න ඕනේ. කියන්නේ එක ප්‍රශ්නකින් එක ගානේ අරගෙන ප්‍රශ්න වර්ග 1500ක් ලියන්න ඕනේ. මොකද සිලබස් එකෙන් ප්‍රශ්න 1500ක් විතර හදන්න පුළුවන්. ඒ නිසා රචනා ප්‍රශ්න වල ලියනවා කියන එක එහෙම වැඩක් නෙවෙයි. ඒක ඉලක්කගත කරලා නේ පේපර් එක හරියට හඳුනාගෙන හරියට කරන වැඩක්. එතකොට බහුවර්ණ ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න වලට එහෙනම් අපිට පැහැදිලි වෙනවා පුතේ සියලුම පාඩම් ආවරණය කළ යුතුයි. සියලුම පාඩම් ආවරණය කරගන්න ඕනේ. හරි. දෙවන ප්‍රශ්න පත්‍රය. දැන් ඔන්න දෙවනි එක. රචනා ප්‍රශ්න පත්‍රය. හරිද? රචනා ප්‍රශ්න පත්‍රය. හරි. මෙම පත්‍රයේ ප්‍රධාන කොටස් 3යි. රචනා ප්‍රශ්න පත්‍රය ගත්තම මේකට අපිට කාලය පැය දැන් කලින් එකට කාලය පැය කීයක් හම්බ වෙනවද පුතේ මට ඒක කියන්න අමතකුණා ඔබට. කාලය පැය 2ක් හම්බ වෙනවා. කාලය පැය 2 ඇතුළත තමයි අර ප්‍රශ්න 50ටම උත්තර ලියන්න ඕනේ. ඊළඟට මේ දෙවනි ප්‍රශ්න පත්‍රය ගත්තම දෙවනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ඔබ මේනකොට පාස් පේපර් එකක් දැකලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ අනුමාන ප්‍රශ්න පත්‍රයක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් දැකලා තියෙනවා නම් ඔබ දන්නේ නැති ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස කියලා. එතකොට මේ පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස කියන කොටස් වල පාඩම් බෙදිලා යන්නේ කොහොමද? ප්‍රශ්න බෙදිලා යන්නේ කොහොමද? මෙන්න මේව තමයි අපි කතා කරන්න ඕනේ. පළමු කොටස. ප්‍රශ්න අංක 1 2 3. පළමු කොටසේ ප්‍රශ්න අංක කීයක් තියෙන්නේ? 1 2 3 කියලා ප්‍රශ්න අංක 3ක් තියෙනවා. හරිද? මේ අතුරින් එක් ප්‍රශ්නයක් ලිවීම අනිවාර්ය වේ. පළවෙනි කොටසේ 1 2 3 කියලා ප්‍රශ්න 3ක් තියෙනවා. ඊට පස්සේ ඒ අතුරින් එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. තේරුණාද ඔබට? එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන් මෙතනින් ලියන්න ඕනේ. එතකොට මෙතනින් ප්‍රශ්නයක් නැත්තම් ඔබෙන් ලකුණු 20ක් කෙලින්ම අඩු කරනවා. ඔබ මෙතනින් එක ප්‍රශ්නයක් හෝ අඩුම ගානේ ලියලා නැත්තම් ලකුණු 20ක් කෙලින්ම අයින් කරනවා ඔබෙන්. ඔබ ප්‍රශ්න 5කට උත්තර ලියලා තිබුණාට වැඩක් නැහැ. මේකෙන් ඒ කියන්නේ පළවෙනි කොටසෙන් එක ප්‍රශ්නයක්වත් නැත්නම් ලකුණු 20ක් අයින් කරා. හරිද? රයිට්. මේකට එන පාඩම් ටික මම පස්සේ කියන්නම්. හොඳේ. ඊළඟට දෙවනි කොටස. දෙවනි කොටසේ තියෙනවා ප්‍රශ්න 4ක්. 4 5 6 7. පළවෙනි කොටසේ 1 2 3 තිබුණා. දෙවනි කොටසේ 4 5 6 7. දැන් ඔබ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන අවබෝධමත් දරුවෙක් නම් අවබෝධයෙන් සිටින දරුවෙක් නම් ඔබ දන්නවා මේ කොටසෙන් කීයක් ලියන්න ඕනද ප්‍රශ්න. පුතේ මේ කොටසෙන් ප්‍රශ්න කීයක් ලියන්න ඕනද? 2ක්. ඒ කියන්නේ අනිවාර්යෙන් 2ක් ලියන්න ඕනේ. දෙකට වඩා ලියන්න පුළුවන්. හැබැයි අවමය 2ක් මේකෙන් ලියලා තියෙන්න ඕනේ. එතකොට ප්‍රශ්න 2ක් මේකෙන් ලියලා නැත්නම් එකක් විතරක් ලියලා තියෙනවා නම් ලකුණු 20ක් අඩු වෙනවා. දෙකම ලියලා නැත්නම් ලකුණු 40ක්ම අඩු වෙනවා. පේපර් එකෙන් ලකුණු 40ක්ම මෙතන තියෙනවා. එතකොට මේ කොටසෙන් අනිවාර්යෙන් රචනා ප්‍රශ්න 2ක් ඔබ ලියන්න ඕනේ. පළවෙනි කොටසෙන් 1යි මේකෙන් 2යි. හරිද? right. ඊළඟට තුන්වෙනි කොටස. ඊළඟ ප්‍රශ්න 3 8 9 10. ඔක්කොම පේපර් එකේ ප්‍රශ්න 10යි පුතේ එන්නේ. ප්‍රශ්න 10යි එන්නේ. පළවෙනි කොටසේ 1 2 3 තියෙනවා. දෙවෙනි කොටසේ 4 5 6 7 තියෙනවා. තුන්වෙනි කොටසේ 8 9 10 කියන ප්‍රශ්න ටික තියෙනවා. පැහැදිලිද? එතකොට මෙතනින් ප්‍රශ්න කීයක් ලියන්න ඕන නැද්ද? පුතේ මෙතනිනුත් එක ප්‍රශ්නයක් අනිවාර්යයි. ඒ කියන්නේ මේ තුන්වෙනි කොටසෙනුත් එක ප්‍රශ්නයක් ඔබ අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතුමයි. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. එතකොට ඔබ මේ කොටසෙන් ප්‍රශ්නයක් ලියලා නැත්නම් එතනින් ලකුණු 20ක් ඔබට අඩු වෙනවා. එහෙනම් දැන් ඔන්න ඔබ දන්නවා රචනා ප්‍රශ්න පත්‍රයේ එන විදිය. රචනා ප්‍රශ්න පත්‍රයේ කොටස් කීයද පුතේ? කොටස් 3යි. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. කොහොමද ප්‍රශ්න බෙදෙන්නේ? පළවෙනි කොටසේ 1 2 3, දෙවෙනි කොටසේ 4 5 6 7, තුන්වෙනි කොටසේ 8 9 10. කොහොමද තෝරගන්න ඕනේ? පළවෙනි කොටසෙන් එකක් අනිවාර්යයි, දෙවෙනි කොටසෙන් දෙකක් අනිවාර්යයි, තුන්වෙනි කොටසෙන් එකක් අනිවාර්යයි. එතකොට ඔක්කොම ප්‍රශ්න කීයද පුතේ? පළවෙනි කොටසෙන් 1යි, දෙවෙනි කොටසෙන් 2යි, තුන්වෙනි කොටසෙන් 1යි කියන්නේ ඔක්කොම ප්‍රශ්න 4යි. හැබැයි විභාගෙදී උපදේශ වලට ඔබට දීලා තියෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. උපදේශ වල කියලා තියෙනවා පුතේ පළමු කොටසින් එක් ප්‍රශ්නයක්ද, දෙවන කොටසින් ප්‍රශ්න දෙකක්ද, තෙවන කොටසින් එක් ප්‍රශ්නයක්ද වනසේ තෝරාගෙන සම්පූර්ණ ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න. ප්‍රශ්න කීයකටද පිළිතුරු ලියන්න කියන්නේ?
5කට පිළිතුරු ලියන්න. දැන් අපි තෝරාගෙන කියන්නේ කීයද? 4යි. එතකොට කොහෙද ඉතිරි එක? ඉතිරි එක පුතේ ඔබට නිදහසේ තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි කොටසෙන් වෙන්නත් පුළුවන්, දෙවෙනි කොටසෙන් වෙන්නත් පුළුවන්, තුන්වෙනි කොටසෙන් වෙන්නත් පුළුවන්. ඔබට කැමති තැනකින් තෝරාගෙන ලියන්න පුළුවන්. කලින් ලියපු නැති ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ ලියලා නැති ප්‍රශ්නයකට තෝරාගෙන ලියන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒ විදිහට තමයි ඔබේ රචනා ප්‍රශ්න 5 සකස් වෙන්නේ. දැන් මේ අනුව අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ අනුව පළමු කොටසෙන් එක ප්‍රශ්නයක් අනිවාර්යයි, දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 2යි, තුන්වෙනි කොටසෙන් 1යි අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඊළඟට ඉතිරි ප්‍රශ්නය ඕනෑම කොටසකින් නොලියූ ප්‍රශ්නයක් තෝරාගෙන ලියන්න පුළුවන්. ඕනෑම කොටසකින් මෙතෙක් ලියපු නැති ප්‍රශ්නයක් තෝරාගෙන ඔබට ඉතිරි ප්‍රශ්නය ලියන්න පුළුවන්. හරිද? හරි. මෙන්න පුතේ ඔබේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. ඒතර මේ ප්‍රශ්න පත්‍රයට කාලය හම්බ වෙනවා ඔබට කොච්චරක්ද? මේකේ අපි කතා කරන්න ඕනේ එක ප්‍රශ්නයක් සඳහා ලකුණු 20 බැගින් මුළු ලකුණු 100ක් ඔබට ලැබෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 20යි, සම්පූර්ණ ලකුණු 100යි. හරි. ඊළඟට මේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ දෙවනි ප්‍රශ්න පත්‍රය ඇතුලේ ප්‍රශ්න බෙදිලා යන්නේ කොහොමද? ප්‍රශ්න බෙදිලා යන්නේ කොහොමද? මේකත් වැදගත් මාතෘකාවක්. මේක අනිවාර්යෙන් දැන් ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය දැනගෙන හිටියට වැඩක් නෑ පුතේ. ප්‍රශ්න බෙදිලා යන්නේ කොහොමද කියන එක දන්නේ නැත්නම් ඔබ. හරිද? දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් අපි දන්නවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔක්කොම පාඩම් වලින් එනවා. කෙටි ප්‍රශ්න ටිකට ඔක්කොම පාඩම් වලින් එනවා. එතකොට දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොහොමද බෙදිලා යන්නේ? දැන් මේක මම කියන්නේ කොහෙවත් කියලා නෑ මෙහෙම අනිවාර්යයෙන්ම වෙන්න ඕනි කියලා. හැබැයි අපිට විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දීපු ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ තිබුණ මේ ආකෘතියම තමයි. ඒ වගේම මේ වෙනකොට තියෙන පාස් පේපර් වලත් තියෙන්නේ මේ ආකෘතියම තමයි. එනිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදීත් මේ ආකෘතියම තමයි එන්නේ කියලා. මේක තමයි පුතේ එන්නේ. එහෙම ගැටලුවක් නැහැ. ආකෘතිය මීට වඩා වෙනස් වෙන්නේ නැහැ ප්‍රශ්න බෙදලා යන විදිය. හරි. බලමු අපි කොහොමද කියලා. මෙන්න. පළවෙනි කොටසේදී පාඩම් අංක ටික මෙන්න මේවා. අපි දන්න විදියට, අපි හිතන විදියට, එහෙම නැත්නම් අපි අනුමාන කරන විදියට. 1 2 3 4. මොනවද පුතේ පාඩම් ටික? 1 2 3 4. ප්‍රශ්න කීයක් එනවද? 3ක් එනවා. මොනවද 1 2 3 4 පාඩම් ටික කියන්නේ? 1 2 3 4 කියන්නේ පළවෙනි පාඩම දේශපාලන විද්‍යාවේ ස්වභාවය සහ අධ්‍යයන ප්‍රවේශ නේ. දෙවෙනි පාඩම දේශපාලන විද්‍යාව අන්තර්ගත වන ශාස්ත්‍ර නේ, විෂයපතය දේශපාලන විද්‍යාව. තුන්වෙනි පාඩම රාජ්‍ය. හතරවෙනි පාඩම ආණ්ඩු ක්‍රම ආකෘති. එතකොට මෙන්න මේ පාඩම් හතරෙන් තමයි පුතේ මෙතන ප්‍රශ්න ටික හැදෙන්නේ. මෙච්චර කාලයක් හැදුනෙත් එහෙමයි, අපි ඉදිරියට හැදෙනවා කියලා විශ්වාස කරන්නේ මේ විදියටම තමයි. හරිද? එහෙනම් ඔබට පළවෙනි කොටසෙන් ප්‍රශ්නයක් තෝරගන්න එක ලේසි. ඇයි ඒ? 1 2 3 4 පාඩම් ටිකට ලෑස්ති වුණා නම් රචනා ප්‍රශ්න වලට පළවෙනි කොටසෙන් පළවෙනි ප්‍රශ්නේ තෝරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අනිවාර්ය ප්‍රශ්නේ තෝරගන්නත් පුළුවන්. මගේ නම් යෝජනාව පුතේ ඔබේ අමතර ප්‍රශ්නයත් පළවෙනි කොටසෙන් තෝරගන්න කියන එක. අමතර ප්‍රශ්නයත් පළවෙනි කොටසෙන් තෝරගන්න. එතකොට ඔබට පාඩම් 4කටයි සූදානම් වෙන්න ඕනේ. හැබැයි ඉතින් පාඩම් ටික ලොකුයි. ටිකක් ලොකුයි පාඩම් ටික. ඒ වුණාට පාඩම් 4කටයි සූදානම් වෙන්න ඕනේ. මෙතනින් ඔබට ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන්. ප්‍රශ්න දෙකක් ලියුවා කියන්නේ මෙතන අනිවාර්ය ප්‍රශ්නෙත් ඔබ ලියලා ඒ වගේම මෙතනින් අහන අර මේ පේපර් එකෙන් අහන අමතර ප්‍රශ්නෙත් ඔබ ලියලා. එතකොට දැන් වැඩේ ඉවරයි. පළවෙනි කොටසේ වැඩේ ඉවරයි. හරිද? ඊළඟට දෙවෙනි කොටසේ මොනවද ළමයි දෙවෙනි කොටසේ එන ප්‍රශ්න ටික? 4 5 6 7 මොන පාඩම් වලින් දෙන්නේ? ඒක නම් නිශ්චිතයි පුතේ. මේක එන්නේ ලංකාවේ ආණ්ඩු ක්‍රම. පාඩම් 3යි. ලංකාවේ ආණ්ඩු ක්‍රම ඇසුරින් තමයි මේකේ ප්‍රශ්න අහන්නේ මේ දෙවෙනි කොටසේ. පාඩම් 3යි. මොනවද ලංකාවේ ආණ්ඩු ක්‍රම තියෙන පාඩම් ටික? 7 වෙනි පාඩම තියෙනවා ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනය. ඊළඟට 8 වෙනි පාඩම තියෙනවා වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය සහ එහි වෙනස්කම්. 12 වෙනි පාඩම තියෙනවා 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට මෙන්න මේ 7 8 12 කියන පාඩම් වලින් තමයි පුතේ දෙවනි කොටසේ ප්‍රශ්න සකස් වෙන්නේ. දෙවනි කොටසේ ප්‍රශ්න සකස් වෙන්නේ. පැහැදිලිද ඔබට? එතකොට ඔය කොටසෙන් අපි ප්‍රශ්න දෙකකට ලියන්න ඕනේ. ප්‍රශ්න 4ක් තියෙනවා, 4න් 2ක් අනිවාර්යයි. ඔක මහලුක වැඩක් නෙමෙයි පුතේ. යටත් විජිත ප්‍රශ්නයකුයි 78න් හරි 72න් හරි වැඩේට සූදානම් වුණා නම්, ඒ කියන්නේ මම නම් කියන්නේ ඔය ප්‍රශ්න පාඩම් 3ටම සූදානම් වෙන්න කියලා. ඔය පාඩම් 3ෙන්ම ලියන්න පුළුවන් සියලුම රචනා ප්‍රශ්න වල ඔබ සූදානම් වුණා නම් ඔබට අනුමාන අවශ්‍යකුත් නැහැ, ඔබට අඩමාන අවශ්‍යකුත් නැහැ. නේ? අනුමාන ඕනෙත් නැහැ, අඩමාන ඕනෙත් නැහැ. ඔබට ගේම් එක ගහන්න පුළුවන්.
ඔතනින් ප්‍රශ්න දෙකක් ලියන්න පුළුවන්. එච්චර ලොකු ගේමක් නෙමෙයි. ඔය පාඩම් තුනට ඔබ සූදානම් වුණා නම්. හරි. ඊළඟට තුන්වෙනි කොටස. දැන් ඔන්න අපේ පළවෙනි කොටසත් හරි, දෙවෙනි කොටසත් හරි. තුන්වෙනි කොටස. රටවල් 6. ඒ කියන්නේ 10 වෙනි පාඩම. ඇතුළුව ඉතුරු සියලු පාඩම්. දැන් ඔන්න ඔතන තමයි වැඩේ තියෙන්නේ. ඔතන තමයි වැඩේ තියෙන්නේ. මොකද ඔතනින් එක ප්‍රශ්නයක් අනිවාර්යෙන් තෝරගන්න ඕනිනේ. දැන් සමහර ළමයි ඉස්සර ඉඳන්ම පුතේ ලංකාවේ ප්‍රවණතාවයක් තියෙනවා උසස් පෙළ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සූදානම් වීමේදී රටවල් පහේ පාඩම අතහරින ප්‍රවණතාවයක් තියෙනවා. ගොඩක් ළමයි රටවල් පහ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ගොඩක් ගුරුවරු රටවල් පහේ පාඩමට විශේෂ බර තැබීමක් සිදු කරන්නේ නැහැ. ගොඩක් ගුරුවරු හොඳේ සමහර ගුරුවරු උගන්වනවා. සමහර ගුරුවරු රටවල් පහ අනිවාර්යයෙන්ම කරන්න කියලා කියනවා. ඉස්සර රටවල් 5 දැන් රටවල් 6. දැන් රටවල් 6ක් තියෙනවා ඔබට ඉගෙන ගන්න. 2017 විෂය නිර්දේශයට අනුව ලංකාවත් ඇතුළත්ව. හරිද? එතකොට මෙතන තියෙන ප්‍රශ්න තුනෙන් එක ප්‍රශ්නයක් අපි දන්නවා අනිවාර්යයෙන්ම ඉන්නේ රටවල් 6. අනිවාර්යයෙන්ම රටවල් 6න් තමයි එක ප්‍රශ්නයක් එන්නේ. ඒක ආකෘතික ප්‍රශ්න පත්‍රයේත් එහෙමයි. ඊට පස්සේ ආපු පාස් පේපර් වලත් එහෙමයි. එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම රටවල් 6න්. එක 8 වෙනි ප්‍රශ්නය වෙන්න පුළුවන්, 9 වෙනි ප්‍රශ්නය වෙන්න පුළුවන්, 10 වෙනි ප්‍රශ්නය වෙන්න පුළුවන්. තුනෙන් එකක් අනිවාර්යයෙන්ම රටවල් 6 ප්‍රශ්නයක්. ඉතුරු ප්‍රශ්න දෙක කොහෙන් කොහොම එනවාදයි කිසිවෙක් දන්නේ නැත. පළවෙනි පාඩමෙන් එන්නත් පුළුවන්, දෙවෙනි පාඩමෙන් එන්නත් පුළුවන්, තුන්වෙනි පාඩමෙන් එන්නත් පුළුවන්, හතරවෙනි එකෙන් එන්නත් පුළුවන්. ඉතුරු පාඩම් 14න්ම ඉතුරු ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් මෙතන ඔබට තෝරගන්න සූදානම් වෙන්න හොඳම ප්‍රශ්නේ මොකද්ද පුතේ? හොඳම ප්‍රශ්නේ රටවල් 6. සමහර විට කියන්න පුළුවන් ඔබ රටවල් 6 අමාරුයි කියලා. මම කියනවා නෑ රටවල් 6 අමාරු නෑ. ඔබ හොඳට ඉගෙන ගන්න රටවල් 6 ගැන. ඔබ හොඳට අධ්‍යයනය කරන්න රටවල් 6 ගැන. හොඳ සටහනක් කියවන්න රටවල් 6 ගැන. හොඳට උගන්වන පන්තියක් එක්ක සම්බන්ධ වෙන්න රටවල් 6 ගැන. එහෙම කරලා ඔබ නේ රටවල් 6 ප්‍රශ්නෙට සූදානම් වෙන්න අනිවාර්යෙන් රටවල් 6 එනවා. සර් රටවල් 6 ආවේ නැතෝතින් දැන් එහෙමත් අහනවා. සර් බැරි වෙලා හරි රටවල් 6 ආවේ නැතෝතින් ඔය කියලා. එහෙම වැඩක් වුණා පුතේ ලංකාවේ. මට මතක විදිහට 2016 හෝ 17 ප්‍රශ්න පත්‍රය තුල රටවල් 6 පාඩමෙන් ප්‍රශ්නයක් ආවේ නැහැ. ඔබ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න මොන අවුරුද්දද කියලා. රටවල් 5න් ප්‍රශ්නයක් ආවේ නැහැ. හැබැයි ඒ කාලේ නම් රටවල් 5න් ලියන එක අනිවාර්ය නැහැ. ඒ කියන්නේ මේ වගේ කොටස් 3ක් නෙමෙයි තිබුණේ. කොටස් 2යි තිබුණේ. ඒ නිසා රටවල් 5 තෝරගන්න ළමයි ගොඩක් උනන්දුනේ නැහැ. හැබැයි දැන් තුන්වෙනි කොටසෙන් එක ප්‍රශ්නයක් අනිවාර්ය නිසා රටවල් 5න් අනිවාර්යෙන් එනවා පුතේ. බැරි වෙලා හරි රටවල් 6න් ආවොතින් ආවේ නැතෝතින් කියලා ඔබ කෝකටත් අනිත් පාඩම් පිළිබඳව පොඩි අවධානයක් තියාගන්න. ඒ කියන්නේ අර තරම්ම බරපතල තත්වයක් නෙමෙයි. පොඩි අවධානයක් තියාගන්න. මේ පාඩම් වලින් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දේශපාලන මතවාද කියන පාඩමෙන් නිතරම අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවානේ. මොනවද? ලිබරල් වාදය, සමාජවාදය වගේ ප්‍රශ්න. ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියන මාතෘකාවේ නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අහන්න පුළුවන් නිතරම. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අහන්න පුළුවන්. රාජ්‍ය ප්‍රතිපත්ති පාඩමෙන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාදාමය ගැන අහන්න පුළුවන්. ඒ වගේ මේ ගැටුම් පාඩමෙන් ගැටුම් සමතන ක්‍රියාවලිය අහන්න පුළුවන්. ඒ වගේ දේවල් පොඩ්ඩක් අවධානය දක්වලා තියාගන්න. එතකොට ඔතන සමහර විට ඒ පාඩම් වලින් ඔබට ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් පුතේ ඔන්න අපි කතා කළා රචනා ප්‍රශ්න පත්‍රය තුල කොහොමද පාඩම් ටික බෙදලා යන්නේ කියලා. දැන් එතකොට මේ කතා කරපු මාතෘකා ටිකට ඔබ ඔබේ පුළුල් අවධානය දක්වලා හොඳට මේ දේවල් ටික අවබෝධ කරගෙන ඔබේ පාඩම් වැඩ කටයුතු ටික කරගෙන ගියොත් පුතේ ඔබට අනිවාර්යෙන්ම නේ ලකුණු පිරුණු ඒ සාමාර්ථයක් පොලිටිකල් වලට ගන්න පුළුවන්. හැබැයි මේ අපි කතා කළේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය විතරයි. ප්‍රශ්න බෙදෙන්නේ කොහොමද? ප්‍රශ්න බෙදෙන්නේ මොන පාඩම් වලින්ද කියන එක විතරයි. අපේ ඊළඟ වීඩියෝ වලින් අපි කතා කරනවා පුතේ බහුවර්ණ ප්‍රශ්නයකට කොහොමද හරිම පිළිතුරු හොයාගන්නේ? කෙටි ප්‍රශ්නයකට කොහොමද හරිම පිළිතුරු ලියන්නේ? රචනා ප්‍රශ්නයකට කොහොමද ලකුණු පිරුණු අඩුම ගානේ ලකුණු 20න් 19ක් හමාරක් 20න් 20ම දෙන්නේ නැහැ. හොඳේ 19ක් හමාරක් ගන්න පුළුවන්. රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ දේවල් සාකච්ඡා කරනවා. හරි. එතකොට අපේ මේ පළවෙනි වීඩියෝව මෙතනින් අපි අවසන් කරනවා. ඔබට ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය පිළිබඳව සහ අපි කතා කරපු දේවල් පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට පුළුවන් ඒ පිළිබඳව ඇතුළත් කරන්න. අපි ඒකට පිළිතුරු සපයන්නම් අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි ඉදිරි වීඩියෝස් නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න පුළුවන් ඔබට. ඒ වගේම bell icon එක click කරන්න පුළුවන් ඔබට. ඒ දේවල් කරලා සූදානම් වෙලා ඉන්න අපි ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකත් එකතු කරනවා.